අනුරාධපුරයේ සහ පොළොන්නරුව කියන ප්‍රධාන ප්‍රදේශ දෙක ඇතුළුව වියලි කලාපවල ගොඩාක් ප්‍රදේශයන් වල වැව් ඉදි වුණා. වැඩිම වැව් ප්‍රමාණයක් තියෙන්නේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ. අපි කතා කරා ඉස්සරම කාලේ ඉදි කරපු වැව් ගමේ අය එකතු වෙලා තමයි ඉදි කරේ. ඉස්සරම කාලේ ඉදි කරපු වැව් ගමේ අය එකතු වෙලා තමයි ඉදි කරේ. ගමේ අය එකතු වෙලා ඉදි කරපු වැව් වලට අපි කියනවා ගම් වැව් කියලා. ගමේ අය ඉදි කරපු වැව් වලට කියනවා ගම් වැව්. ඊට පස්සේ රජවරුන්ගේ මැදිහත් වීමෙන් ප්‍රධාන වැව් ඉදි කිරීම ආරම්භ කරා. රජවරුන් මැදිහත් වෙලා ප්‍රධාන වැව් මහ වැව් ඉදි කිරීම ආරම්භ කරා. ඊට පස්සේ මේ වැව් ඉදි කරනකොට ඒ අය වැවේ පැවැත්ම උදෙසා දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා ගොඩාක් කාලයක් ඉදි කරපු වැවකින් ජලය සපය ගන්න පුළුවන් විදියට ඒ වැව්වල හැම කොටසක්ම ඉතා හොඳ තාක්ෂණයකින් දීර්ඝ කාලයක් පවතින විදියට වැව ඉදි කරන්න පටන් ගත්තා. වැවකට තියෙන්න ඕන මූලික අංග ටිකක් තිබුණා. වැවේ තියෙන්න ඕන මූලික කොටස් ටිකක් තිබුණා. ඒ කොටස් ටික මනා පිළිවෙලකට සැලසුම් සහගතව ඉදි කරන්නට ඒ අය කටයුතු කරා. පැරණි අය තාක්ෂණය භාවිතා කරමින් අපි කියනවා සාම්ප්‍රදායික තාක්ෂණය. ඒ තාක්ෂණය භාවිතා කරමින් වැව් ඉදි කරනවා හැම අංගයක්ම කිසියම් අරමුණක් ඇතිව තාක්ෂණික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන කිසියම් අරමුණක් ඇතිව තාක්ෂණික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන ඉදි කරන්න කටයුතු කරා. ඒ අනුව වැව් ඉදි කිරීමේදී ප්‍රධාන කොටස් ටිකක් ඇතුළත් වෙනවා. අපි ඒවට කියනවා වැවක ප්‍රධාන අංග කියලා. වැවේ ප්‍රධාන අංග වශයෙන් ගත්තාම පුතේ අපිට හමු වෙනවා සොරව්ව කියලා කොටස. අපි පිළිවෙලට ගමුකෝ. ඉස්සෙල්ලම අපිට එනවා අච්චුපොතේ පිළිවෙලට නැති වුණාට කමක් නැහැ. ප්‍රධාන අංගයක් තමයි වැවේ වැව් බැම්ම. වැව් බැම්ම ප්‍රධාන අංගයක්. ඒ බැම්ම හදනකොට හොඳම තාක්ෂණයක් භාවිතා කරලා බැම්ම ඉදි කරනවා. බැම්ම ඉදි කරන්න යාලා තෝරගත්තේ කඳු දෙකක් අතර පහත් බිමෙන් වතුර පාරක් ගලාගෙන යනවනම් අන්නේ කඳු මුදුන් දෙක යා කරලා බැම්ම බැන්දා. කඳු මුදුන් දෙක යා කරලා බැම්ම බඳිනවා. ඒ කඳු දෙක ගොඩාක් උස කඳු දෙකක් නෙමෙයි. මිටි කඳු දෙකක මුදුන් දෙක යා කරලා බැම්ම බැන්දා. මිටි කඳු දෙකක්. ගොඩාක් උස කඳු ගත්තේ නෑ ඒකට. මිටි කඳු ගත්තේ. මේ වගේ උස කඳු නෙමෙයි ගත්තේ පොඩි කඳු. පොඩි කඳු දෙකක්. මොකද උස කඳු දෙකක් ගත්තට පස්සේ බැම්ම ගොඩාක් උස්සන්න වෙනවා. උස කඳු දෙකක් ගත්තාම බැම්ම ගොඩාක් උස්සන්න වෙනවා. බැම්ම ගොඩාක් ඉස්සුවට පස්සේ ඒ බැම්ම හයිය නැති වෙනවා. ඒ නිසා බැම්ම ටික මිටි බැමි බවට පත් කරගත්තා. උසින් අඩු බැමි බවට පත් කරගත්තා. උසින් අඩු බැමි බවට පත් කරන්න යාලා කරේ මොකද්ද? උසින් අඩු බැමි බවට පත් කරන්න යාලා කර වැඩක් තමයි මොකද්ද? මිටි කඳු දෙකක් තෝරගත්තා. මිටි කඳු වල මුදුන් දෙක යා කරලා බැම්මක් බඳිනවා. බැම්ම බැන්දට පස්සේ ඒ කඳු දෙකෙන් ඇතුළු පැත්තේ එහා පැත්තේ පහළ පැත්තේ නෙමෙයි උඩ පැත්තේ මේ පැත්තේ වතුර පිරෙනවා. බැම්ම බැන්දා මෙහෙම බැම්ම බැන්දට පස්සේ මෙහෙම වතුර පුරව ගන්න පුළුවන්.
මේ කොන් දෙකේ තියෙන ඒතර කඳු දෙකක්. කඳු දෙක යා කරලා බැම්ම බැඳලා වතුර පුරව ගත්තා. ඒ බැම්ම බඳිනකොට යාලා බැම්ම හැදුවේ අද වගේ කොන්ක්‍රීට් දාලා නෙමෙයි. ඒ බැම්ම හදන්නේ යාලා පස් දාලා තලලා. පස් දදා හොඳට තලනවා. ඒ බැම්ම හදන්න යොදාගත්ත බිම පොළව පොළවේ පසත් හයිය පසක් වෙන්න ඕන. උඩ ටික බුරුල් පස් ටික අයින් කරලා හොඳට පස් දදා තලලා වතුර කාන්දු නොවෙන්න. ඒ පස් අතරින් වතුර යනවා පස් ටික තද නොවුනොතින්. හොඳට පස් දදා තලලා බැම්ම හදාගත්තා. බැම්ම හදනකොට මෙහෙම කෙලින් අතර බැම්ම හැදුවේ නැහැ. බැම්ම හදාන්නේ මෙන්න මෙහෙම. හැඩේට දෙපැත්තට මෙහෙම පහත් වෙන විදියට. මැද ටික ඉස්සෙන විදියට. මෙහෙම. බැම්ම බඳින්නේ මේ විදියට. එහෙම බැම්ම බඳින්නේ එතකොට අර මෙහෙම කෙලින් අතර බැම්ම බැඳුතින් බැම්ම කඩන් යන්න පුළුවන් මෙහෙම. මෙහෙම බැම්ම බැඳලා පස්සේ කඩාගෙන යන්න බෑ බැම්ම මෙහෙම හැඩ වෙලා තියෙන්නේ. මෙහෙම බැම්ම හැඩ වෙලා තියෙන්නේ. බැම්ම ටිකක් ඇලව මේ විදියට හැදුවා. දෙපැත්ත පටන් ගන්න හරිය බැම්ම ලොකුයි. පළලයි ඒ ටික මෙහෙම. උඩ ටිකේ බැම්ම පොඩි මෙතන. ඊට පස්සේ බැම්ම හදලා ඒ අය ඒකේ වතුර පුරවන ප්‍රමාණය තීරණය කරන්නේ බැම්මේ ශක්තිය මත. බැම්ම හදනකොට හැම විටම යාලා බැම්ම ඉදි කරන්නේ වැවේ ඇතුළු පැත්තට නැමෙන විදියට. දැන් වතුර ටික මේ පැත්තේ තියෙනවා නම් බැම්ම මෙහෙම හදන්නේ නැහැ. බැම්ම හදන්නේ මෙහෙම. මැද ටික වැව ඇතුළට නිරන විදියට. මේ පැත්තේ වැව. අන බැම්ම හදලා තියෙන්නේ වැව ඇතුළු පැත්තට නිරන විදියට. අන්න ඒ විදියට බැම්ම ස්ථාවර පදනමක් මත ශක්තිමත් පදනමක් වශයෙන් බැම්ම හැදුවා. පස් දාලා තලලා ගල් දැම්මේ නැහැ. ඒතර ගල් ගෙඩිය අස්සෙන් වතුර කාන්දු වෙනවා. තද කරන්න පුළුවන් පස්. මැටි වගේ පස් නෙමෙයි. තද කරන්න පුළුවන් පස් දාලා හොඳට තලලා බැම්ම හැදුවා. බැම්ම හදනකොට ඒ බැම්ම ඇතුලෙන් එයාලා සිදුරු තියාගත්තා. ලොකු සිදුරු තියාගත්තා. මොනවටද සිදුරු තියාගත්තේ? අර වැවේ වතුර ඒ බැම්මෙන් තමයි පිට කරන්න ඕන. බැම්මෙන් පිට කරන්න ඕන නිසා එයාලා සිදුරු පිහිටනසේ කළු ගල් වලින් සිදුරු හදලා අච්චුපොත් තියෙන දරුවෝ පිටු අංකය 5 උඩ රූපය අච්චුපොත් තියෙන අපේ දරුවෝ ටික පිටු අංකය 5 උඩ රූපය බලන්නකෝ. ඒකේ තියෙනනේ බෝක්කු දෙකක් වගේ. ඔයි තියෙන්නේ ඔතනින් එහා පැත්තේ තිබිච්ච වැවක සොරවුවක්. එහා පැත්තේ ඉඳලා සිදුරු දෙකක් තියෙනවා. ඒතර ඒ සිදුරු හදලා තියෙන කළු ගල් වලින්. කළු ගල් පළල ඉවර වෙලා කොටු හැඩයට එන විදියට සිදුරු හදලා තියෙනවා. කළු ගල් රඳවලා සිදුරු හදලා තියෙනවා. ඇයි ඕක පස් දාපුවා එක අතරින් පස් අතරින් සිදුරක් තිබුණා නම් පස් ටික සෝදගෙන යනවා. ඒ නිසා බැම්ම අස්සෙන් වතුර ටික එළියට ගන්න සිදුරු හදලා තියෙන්නේ කළු ගල් වලින් ආවරණය කරලා. කළු ගල් වලින් ආවරණය කරලා සිදුර හදපු නිසා බැම්ම සෝදගෙන යන්නේ නැහැ. බැම්ම ඇතුළ කඩාගෙන යන්නේ නැහැ. මොකද මේ ගල් ගෙඩි ටික අස්සෙන් තමයි වතුර එන්නේ දැන්. කොන්ක්‍රීට් කාණුවක් කියලා හිතන්නකෝ. කොන්ක්‍රීට් කාණුවක් දැම්මට පස්සේ ඒකේ දෙපැත්තේ කඩාගෙන යන්නේ නැහැනේ මොනවද? ඒ කොන්ක්‍රීට් කාණුවේ ඒ කොන්ක්‍රීට් අතරින් මේ වතුර පාර යන්නේ. අන්න ඒ විදියට
සිදුරු තියෙන විදියට සොරවුව කියන එක හැදුවා. ඒකෙන් තමයි වතුර එළියට ගන්න. දැන් සොරවුවෙන් වතුර එළියට ගනකොට වැවේ තියෙන ඔක්කොම වතුර ටික එන්න පුළුවන් එළියට. වැවේ තියෙන ඔක්කොම වතුර ටික එළියට එන්න පුළුවන් වේගෙන්ම. ඒ නිසා යාලා කරේ මොකද්ද? සොරවුවෙන් පිට කරන වතුර ප්‍රමාණය අඩු වැඩි කරන්න. වැඩියෙන් ඕන කාලෙට වැඩියෙන් එවන්න, අඩු වෙන්න ඕන කාලෙට අඩු වෙන්න එවන්න ඕන නිසා ඒ සොරවුවේ ඇතුලේ වැව පැත්තේ සොරවුව මෙහෙම තියෙනවා නම් සොරවුව මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. මේ ටික තමයි බැම්මෙන් එළිය ටික. මේ කොන තියෙන්නේ වැව ඇතුලේ. මෙහෙම. ඔන්න ඔහොම තියෙන්නේ. ඒතර මේ කොන තියෙන්නේ වැව ඇතුලේ. වැව ඇතුලේ තියෙන කොනෙන් වතුර අඩු වැඩි කරන්න පුළුවන් විදියට තව තාක්ෂණික ක්‍රමයක් හදාගත්තා. ඒ තාක්ෂණික ක්‍රමයට අපි කියනවා බිසෝ කොටුව කියලා. බිසෝ කොටුව. කොටුවක් වගේ උඩට හදලා ඒක ඇතුලෙන් තියෙනවා ලෑල්ලක් වගේ එකක් උඩට පහළට ගන්න පුළුවන් විදියට. මේක අදත් ওই ගම්මානවල තියෙන ජල යෝජනා ක්‍රමවල තියෙනවා. ඒකේ දැති රෝදයක් වගේ තියෙන එකෙන් කරකව අර ලෑල්ල උස්සන්න පුළුවන් පහත් කරන්න පුළුවන්. දැන් සොරවුව මෙහෙම තියෙනවා නම් මෙතන සොරවුව කියලා හිතන්නකෝ. මේ සොරවුව මෙහෙම තියෙනවා නම් ඕනනම් සොරවුව මෙහෙම වහන්න පුළුවන්. මේ දොර කෑල්ල උඩට පහළට උස්සන්න පුළුවන්. හරිනේ? මේ දොර කෑල්ල උඩට පහළට උස්සන්න පුළුවන්. වැඩියෙන් වතුර ඕන වෙනකොට මේක මෙහෙම උස්සනවා. කුඹුරු වලට වතුර ඇතේ කියලා හිතනකොට මේක මෙහෙම පහත් කරනවා. ඒක දැන් සොරවුව වැහිලා තියෙන්නේ. ආයි වතුර ඕන කාලෙට මේක මෙහෙම ඉස්සෙනවා. ඒක අඩු වැඩි කරන්න පුළුවන් මේකෙන්. ඒකට අපි කියනවා බිසෝ කොටුව. බිසෝ කොටුව. ඔය තියෙනනේ පුතේ පිටු අංකයේ 5 පල්ලෙහා රූපේ තියෙනවනේ. පිටු අංකයේ 5 පල්ලෙහා රූපේ තියෙනවනේ. ඒ රූපේ තියෙනව නේද කළු පාට නිකන් ගල් බැම්මක් වගේ කොටුවක්. කොටුවක් තියෙනවා. ඒකේ තියෙනව නේද ලීවරය මගින් එසවෙන පියන්පත කියලා එකක්. ලෑල්ලක් පියනක්. ඒකෙන් පුළුවන් මෙහෙම උඩින් කරකවනකොට ලෑල්ල උඩට උස්සන්න පුළුවන්. ආයි කරකවනකොට ලෑල්ල පහළට පහත් කරන්න පුළුවන්. ඒ ලෑල්ල පහළට පහත් කරාම සොරවුව සම්පූර්ණයෙන් වැහෙනවා. දොර වැහෙනවා. ඒක කරකවලා උස්සනකොට සොරවුව ආයි ඇරෙනවා. ඒක තියෙන්නේ අර බිසෝ කොටු ඇතුලෙන් තමයි උඩට පහළට ගන්නෙ. ඇයි ඒ උඩට පහළට ගන්නෙ? නැත්තම් නිකම් ඕක දැම්මනම් කඩාගෙන යනවනේ. බිසෝ කොටු ඇතුලෙන් තමයි මේ ලෑල්ල උඩට පහළට ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. එතකොට පහළට දාලා තියෙනකොට තද වෙලා තියෙන වතුර පාර යන්නේ නැහැ. ටිකෙන් ටික කරකවක උස්සනකොට අන්න අර සොරවුව විවෘත වෙනවා. ඒතර වතුර ටික අවශ්‍ය ප්‍රමාණයට එළියට ගන්න පුළුවන්. පිටත නලය කියලා දාලා තියෙන එක. ඇතුළත නලය කියන්නේ වැවේ ඇතුළු පැත්ත. ඇතුළු පැත්ත පිටත නලය කියනවා වැවෙන් වතුර එළියට ගන්න ප්‍රදේශය. එතකොට ඒකෙන් අඩු වැඩි කිරීම කරන්න පුළුවන්. ඒකට අපි කියනවා බිසෝ කොටුව. කොටුවක ආකාරයට සකස් කරලා තියෙනවා. ඒක ඇතුලෙන් පියන්පතක් පියනක් ලෑල්ලක් වගේ එකක් උඩට පහළට ගන්න පුළුවන්. දොරක් වගේ එක උඩට පහළට ගන්න පුළුවන්. දොර අරිනකොට වතුර ටික එළියට යනවා. දොර වැහුවට පස්සේ වතුර ටික එළියට යන එක නතර වෙනවා. අන්න ඒකට අපි නමක් දානවා පුතේ
බිසෝ කොටුව. ඒතර වැව් බැම්ම සොරව්ව සොරව්වත් එක්ක සම්බන්ධ වෙච්ච බිසෝ කොටුව. කොටස් තුනක් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා වැව් බැම්ම හා සම්බන්ධ වෙලා රලපනාව පිටු අංකය 6 තියෙනවා. රලපනාව කියන්නේ වැව් බැම්ම අපි කිව්ව හදන්නේ පස් දාලා. වැව් බැම්ම හදන්නේ පස් දාලා. වැවේ වතුර පිරෙනකොට වැවේ ජලය රැලි බවට පත් වෙනවා. මුහුද වගේ රැලි ගහනවා. ලොකු රැලි නෙමෙයි ටිකක් සාමාන්‍ය රැලි බවට පත් වෙනවා. දැකලා තියෙන්නේ ඔය පරාක්‍රම සමුද්‍රය, කලාඔය, කලාවැව, කලාඔය නෙමෙයි කලාවැව, පරාක්‍රම සමුද්‍රය, ඊට පස්සේ කන්තලේ වැව. ඒ වැව් වල පේනවා අපිට මුහුදු රැල්ල වගේ රැලි හමනවා. සුළඟ වැදිලා ජලයේ රැලි හට ගන්නවා. සුළඟ ඇවිල්ලා ජලයේ වැදුනහම ඒ වගේ රැලි හට ගන්නවා. ඒ රැල්ල හේම ගිහිල්ලා බැම්මේ වදිනකොට බැම්ම හේදෙනවා. බැම්මේ වදිනකොට බැම්ම සෝදගෙන යනවා. ඒ නිසා යාළ කරේ මොකද්ද? පස් දාලා හදපු වැව් බැම්ම කළු ගල් වලින් ආවරණය කරනවා. පස් දාලා හදපු බැම්ම කළු ගල් වලින් ආවරණය කරනවා. එතකොට වතුර පාර ඇවිල්ලා වැව් බැම්මේ නෙමෙයි වදින්නේ අර ගල් ටිකේ වදින්නේ. වැව් බැම්මේ වැදුනොතින් බැම්ම සෝදගෙන යනවා. ගල් ටිකේ වැදුනට පස්සේ බැම්මේ තියෙන පස් වලට හානියක් වෙන්නේ නැහැ. බැම්මේ තියෙන ගල් ටිකේ වැදුනහම බැම්මට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බැම්ම වැහෙන විදියට වැවේ වතුර තියෙන පැත්තේ බැම්ම එළිය පැත්ත නෙමෙයි. බැම්මේ ඇතුළු පැත්තේ. දැන් මේක බැම්ම නම් බැම්මේ ඇතුළු පැත්තේ මෙන්න මෙහෙම කළු ගල් ගෙඩි ටිකක් දානවා. පොඩි කළු ගල් ගෙඩි, ලොකු කළු ගල් ගෙඩි දානවා. එතකොට ඒ ගල් ගෙඩි වලින් බැම්ම වැහිලා තියෙන නිසා වතුර පාරට බැම්ම සෝදගෙන යන්නේ නැත. අන්න ඒකට අපි කියනවා රලපනාව. වැවේ රළ මගින් බැම්ම සෝදාගෙන යාම නතර කිරීම සඳහා. වැවේ රළ පහර මගින් ජල පහර මගින් බැම්ම සෝදගෙන යන එක වළක්වන්න නවත්වන්න හදාගත්ත කළුගල් දාලා ආවරණයක්. ඒකට අපි කියනවා රලපනාව. ඔයාලා මුහුදු වෙරළ බලන්න ගියා නම් ඒ මුහුදු වෙරළේ අයින දිගේම කළුගල් අඩුක් කරලා තියෙන්නේ. කළුගල් දාලා තියෙන්නේ. ලොකු කළුගල් ගෙඩි, පොඩි කළුගල් ගෙඩි දාලා රැල්ල ඇවිල්ලා වදින වෙරළ වහලා තියෙන්නේ. ගල් ගෙඩි වලින් ආවරණය කරලා තියෙන්නේ. ඇයි ඒ මුහුදු රැල්ල ඇවිල්ලා වෙරළේ වදිනකොට වෙරළ කාදනය වෙන්න පුළුවන්. වෙරළ කඩාගෙන යන්න පුළුවන්. වෙරළ සෝදගෙන යන්න පුළුවන්. අන්නේ වෙරළ සෝදගෙන යන එක වළක්වන්න තමයි, නවත්වන්න තමයි වෙරළ වටේටම කළුගල් දාලා තියෙන්නේ. එතකොට රැල්ල ඇවිල්ලා වදින්නේ අර ගල් ගෙඩි ටිකේ. වෙරළට එතකොට හානියක් වෙන්නේ නැහැ. ගල් ගෙඩි වල වැදිලා ආයි රැල්ල මුහුදේ පැත්තට ගලාගෙන යනවා. අන්න ඒ වගේ වැව් බැමි වල ඇතුළු පැත්තේ ওই වගේ ගල් ගෙඩි අඩුක් කරලා තියෙන්නේ. රලපනාව. ඔය පහුගිය කාලේ අපේ පරාක්‍රම සමුද්‍රයේ රලපනාව නේද අර දේශපාලනයේ මැදිහත් වෙලා අයින් කරන්න පටන් ගත්තේ. ওই රලපනාව නේද අයින් කරන්න හැදුවේ. මතකයිනේ. ඒකේ මොකද්ද ඇවිදින මන්තිරුවක්ද මොකද්ද හදන්න කියලා. එදා රජවරුන් ඒ වැව් බැමි වලට ඒ කෑලි එකතු කරේ
අදායට විනාශ කරන්න නෙමෙයි. අදායට විනාශ කරන්න නෙමෙයි ඒව හැදුවේ. වැවට ඕන නිසා. ඒ අය එදා තාක්ෂණයක් ඇසුරින් තමයි ඒ දේවල් තීරණය කරේ. අදටත් ඒ වැව් බැමි ආරක්ෂා වෙන්නේ ඔන්න ඔය රළපනාව නිසා. රළපනාව අයින් කරොතින් ඔයාලටත් තේරෙනවා රළපනාව අයින් කරොත් වතුර පාර ඇවිල්ලා බැම්මේ වදිනවා. බැම්ම සෝදගෙන ගිහින් බැම්ම කඩන් යන්න පුළුවන්. මොකද බැමි බැඳලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින් නෙමෙයි පස් දාලා තලලා. ඒ පස් ටික ටික හොදගෙන යන්න පුළුවන්. ඒක නවත්වන්න තමයි රළපනාව කියන එක සකස් කරලා තියෙන්නේ. ඔන්න වැවේ තවත් එතකොට වැදගත් අංගයක් කතා කරා. ඊළඟට තියෙනවා මාතෘකාව ඇතුළු වාහන සහ පිට වාහන. තවත් කොටස් දෙකක් ඇතුළු වාහන සහ පිට වාහන. වැවට ජලය ලබා ගන්න ක්‍රමය ගඟකින් වෙන්න පුළුවන් වෙනත් වැවක සිට ඇලකින් වෙන්න පුළුවන්. ඒ වතුර ලබා ගන්නා එකට කියනවා ඇතුළු වාහන. වැවට ජලය ඇතුළු කරන මාර්ගය ඇතුළු වාහන. වැවෙන් ජලය පිටතට දෙන එකට අපි කියනවා පිට වාහන. ජලය ඇතුළට ගන්න එකට කියනවා ඇතුළු වාහන. ජලය පිට කරන එකට කියනවා පිට වාහන. ඒවෙන් කරන්නේ මොකද්ද? වැවට අවශ්‍ය ජලය අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න. දැන් අපි කියනවා අපිට අහන්න ලැබෙනවා අනුරාධපුරයට ඇදහැලෙන ධාරානිපාත වැසි නිසා කලාවැවේ වාන්දොරටු කිහිපයක් විවෘත කරයි. අන්න අනුරාධපුරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කලාවැවේ වාන්දොරටු කිහිපයක් විවෘත කරයි. එතකොට වාන්දොරටු විවෘත කරනවා කියන එකෙන් අර්ථවත් කරන්නේ මොකද්ද? ඔන්නයි පිටවාන විවෘත කරනවා. වැවෙන් ජලය පිට කරන විවර ටික අර විදියටම පිට කරනවා. ඒවත් දොරවල් තියෙන්නේ. අඩු වැඩි මට්ටමින් අරින්න පුළුවන්. පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වැසි නිසා පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි. නේද? පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දෙකක්. දොරටු හයි කළනේ තියෙන්නේ. වතුර මට්ටම වැඩි වුණොතින් බැම්මෙන් පිට යනවා. බැම්මෙන් පිට ආර ගලනකොට බැම්මේ අනෙක් පැත්ත අර ගල් දාපු පැත්ත නෙමෙයි අනිත් පැත්ත සෝදගෙන යන්න පුළුවන්. බැම්මේ අනිත් පැත්ත සෝදාන් ගිහිල්ලා බැම්ම කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා වැව පිටාර ගලන්න ආසන්න වෙනකොට අපි කියනවා වාන් දාන්න ආසන්න වෙනකොට කියනනේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දැමීමට ආසන්න නිසා වාන්දොරටු දෙකක් විවෘත කරයි. අර බැම්මෙන් පිටාර යන්න හදන වතුර ටික අන්න අර විවර වලින් පිටතට මුදා හරිනවා. අපි ඒකට කියනවා පිට වාන. ඔතන තියෙනවා පිටු අංකය 6 රූපයක් දාලා තියෙනවා. පිටු අංකය 6 තියෙනවා රූපයක් දාලා. ඒ පිටු අංකය 6 තියෙන රූපේ බලන්නකෝ. ඒකේ තියෙන්නේ වැවේ ජලය පිට කරන පිටවාන. බලන්න වාන්දොරටු කීයක් විවෘත කළාද කියලා. වාන්දොරටු කිහිපයක්ම විවෘත කරලානේ පිටවාන. දොරවල් ගණනාවක්ම ඇරලා තියෙන්නේ. එතකොට පිටවාන කියන්නේ වැඩි ජලය පිට කරන විවරයක්. එතකොට ඇතුළු වාන සහ පිටවාන කියන්නේ එදා වැව් විදි කරනකොට අපේ පැරැන්නන් විසින් කරපු තාක්ෂණික ක්‍රමයක්. ඒ තාක්ෂණික ක්‍රමයෙන් වැව්වල පැවැත්ම ආරක්ෂා කරගන්න පුළුවන් වුණා.
නිසා වැවක් හදනකොට ප්‍රධාන කොටස් ප්‍රධාන අංග ගොඩක් එකතු කරගත්තා. ඒ අංග වලින් තමයි වැව් වල පැවැත්ම දිගටම පවත්වගෙන යන්න පුළුවන් වුණේ. අද වෙනකොට ගොඩාක් වැව් ඉතිරි වෙලා තියෙන්නේ ඔන්න ඔය කොටස් ටික නිසා. නිකම්ම කන්ද හරහා බැම්මක් බැඳලා වැව හැදුවනම් ටික කාලෙකින් බැම්ම කඩන් යනවා. සොරව්ව ලොකු වෙලා සොරව්වෙන් වතුර ටික ඔක්කොම පිට වෙනවා. තාක්ෂණයට හදපු නිසා සොරව්වෙන් වතුර පිටට දෙන්නේ පාලනයක් ඇතිව. වගා කරන කාලෙට ජලය ටික දෙනවා. පායන කාලෙට වතුර ටික අඩුවෙන් දෙන්නේ. ආයි වගා අස්වනු නෙලන කාලෙට වතුර දෙන්නේ නැහැ. වතුර ඕනේ නැහැ නේ කාලෙට. අන්න ඒ විදියට අඩු වැඩි කරන්න තමයි දාලා තියෙන්නේ බිසෝ කොටුව. ඒතර වැවේ ප්‍රධාන අංග කිහිපයක් අපි කතා කරා. වැවක රූපයක් ඇඳලා අපි ඒ ටික විස්තර කරගමු. ලියන පුතේ මාතෘකාව වැවක ප්‍රධාන අංග කියලා. වැවක ප්‍රධාන අංග කියලා දාලා ඒ යටතේ ලියන්න පොඩ්ඩක්. සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කරමින් සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කරමින් සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කරමින් මහවැව් ඉදිකරන ලදී. සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කරමින් මහවැව් ඉදිකරන ලදී. මහවැව් ඉදිකරන ලදී. එම වැව්වල එම වැව්වල එම වැව්වල
පැවැත්ම සඳහා පැවැත්ම සඳහා පැවැත්ම සඳහා වැවට ප්‍රධාන කොටස් කිහිපයක් වැවට ප්‍රධාන කොටස් කිහිපයක් එකතු කර ඇත. ප්‍රධාන කොටස් කිහිපයක් එකතු කර ඇත. එය වැවක ප්‍රධාන අංග එය වැවක ප්‍රධාන අංග ලෙස හඳුන්වයි. පහත දැක්වෙන්නේ එහි දල සටහනකි. එහෙම නැත්නම් එහි රූප සටහනකි. එහි රූප සටහනකි. බලාගන්න පුතේ පළවෙනි එක මෙන්න තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි එක. මේ ටික පළවෙනි එක.
පළවෙනි එකට අපි කියනවා වැව් බැම්ම. වැව් බැම්ම. අංක 2 මෙන්න මේ කොටස. බැම්මට ඇතුළු පැත්තේ තියෙන එක තමයි මොකද්ද? රළපණාව. රළපණාව. දැන් මම බැම්ම ඇඳලා තියෙන්නේ ඇතුළු පැත්තට හැරෙන විදියට. මෙහෙම. කවයක් වගේ ඇඳලා තියෙන්නේ. ඒ විදියටම රළපණාවත් හදලා. වැවේ තියෙන ජලය ටික පිටත ගන්න. මේක වැවනේ එතකොට. මේ වැවේ තියෙන වතුර ටික එළියට ගන්න මෙන්න මේ සිදුර. සිදුරු දෙකක් දාලා තියෙනනේ. ඒ සිදුරේ කෙළවරට අපි නමක් දානවා සොරව්ව. සොරව්ව. වැව් බැම්ම, රළපණාව, සොරව්ව. සොරව්වෙන් වතුර ගන්න එක අඩු වැඩි කරන්නේ මෙන්න මේ බිසෝ කොටුවෙන්. ඒ සොරව්ව කෙලින්ම වැව ඇතුලේ තියෙනවා බිසෝ කොටුව. බිසෝ කොටුව. ඊට පස්සේ වැවට ජලය ඇතුළට ගන්න. වැවට ජලය ගන්න එකට අපි කියනවා පහ ඇතුළු වාන. වැවෙන් පිට කරන එකට කියනවා පිටවාන. හොඳට බලා ගන්න. පිටවාන. ඊට පස්සේ පුතේ මේ වැවට වතුර පාරවල් එනකොට මේවෙන් වතුර එනකොට වැවට රොඩු වෙන්න පුළුවන්. මඩ එන්න පුළුවන්. ගල් බොරළු වෙන්න පුළුවන්. ඒව නවත්තන්න වැවට උඩින් මේ වගේ පස් වැටි දාලා තියෙනවා. පස් වැටි. දැන් මේ ඇහැට රොඩු වැටෙන එක නවත්තන්න ඇහි බැම ටිකක් තියෙනවනේ. ඇහි බැම දාලා තියෙනවනේ. ඒ වගේ වැවට රොඩු වෙන එක නවත්තන්න. අපද්‍රව්‍ය වෙන එක නවත්තන්න තියෙන එකට කියනවා ඉස් වැටි කියලා. ඉස් වැටි. පස් වලින් දාපු වැටි ටිකක් තියෙනවා 7. සොරව්වෙන් ගන්න වතුර ටික ගෙනියන ඇලට කියනවා 7 8 වාරි ඇල. වාරි ඇල. ඔන්න ඔය ටික වැවේ ප්‍රධාන කොටස් බවට පත් වෙනවා. දැන් මේ රූප සරහන ඇඳලා මේ ටික ලියා ගන්නකො. රූප සරහන ඇඳලා මේ ටික පහලින් ලියන්න. රූප සරහන ලස්සනට ඇඳ ගන්න.
ඉවරද පුතේ? හැමෝම ඉවරද? හැමෝම ඉවරද පුතේ? හරි ඉවර නැති අය ලියා ගන්නකෝ. හරි. දැන් මේ ටික අපි එකින් එක හඳුනා ගනිමු මොනවද කියලා. වැව් බැම්ම කියලා දාලා ලියන්න. වැව් බැම්ම කියලා දාලා ලියන්න. මිටි කඳු දෙකක් යා කර මිටි කඳු දෙකක් යා කර මිටි කඳු දෙකක් යා කර පස්යොදා තලා මිටි කඳු දෙකක් යා කර පස්යොදා තලා පස්යොදා තලා පස්යොදා තලා වැව් බැම්ම ඉදිකර ඇත පස්යොදා තලා වැව් බැම්ම ඉදිකර ඇත වැව් බැම්ම ඉදිකර ඇත එම බැම්මේ පහළ කොටස එම බැම්මේ පහළ කොටස විශාලව සහ එම බැම්මේ පහළ කොටස විශාලව සහ විශාලව සහ ඉහළ කොටස
ඉහළ කොටස කුඩාවන ලෙස ඉදිකර ඇත කුඩාවන ලෙස ඉදිකර ඇත වැව ඇතුළත දෙසට ඒකටමයි වැව ඇතුළත දෙසට වැව ඇතුළත දෙසට කවයක්සේ චාපයක් වගේ කවයක්සේ කවයක් වගේ චාපයක් වගේ කවයක්සේ බැම සකසා ඇත දැන් දෙවෙනි එක ලියන්න රලපනාව ඒක ඉස්සරහෙන් ලියන්න පහලින් හරි රලපනාව ගැන ලියමු වැව් බැම්ම ජලයෙන් වැවෙහි ජලයෙන් සේදියාම නවතාලීමට බැම්මෙහි ඇතුළු පැත්තේ ඔන්න ඒකයි මුල ඉඳලා කියනවා වැව් බැම්ම වැවෙහි ජලයෙන් ඒක මුල ඉඳලා කියන්නේ වැව් බැම්ම වැවෙහි ජලයෙන් සේදියාම නවතාලීමට
නවතාලීමට වැව් බැම්මෙහි ඇතුළු පැත්තේ වැව් බැම්මෙහි ඇතුළු පැත්තේ වැව් බැම්මෙහි ඇතුළු පැත්තේ කළුගල් යොදා වැව් බැම්මෙහි ඇතුළු පැත්තේ කළුගල් යොදා සකස් කර ඇති කළුගල් ආවරණය රලපනාවයි මේ අපේ දරුවෙක් අහනවා පන්තියට මුදල් ගෙවන්න ඕනද කියලා. ඉතිහාසයේ ඔන්ලයින් පන්තියට මුදල් ගෙවන්න ඕනද කියලා අහනවා. මුදල් ගෙවන්න ඕනද ළමයි? ඔයාලා මුදල් ගෙවන්න ඕනද? ඔව්. මුදල් ගෙවන්න ඕන පුතේ. මේක ලංකාවටම කරන ඔන්ලයින් අධ්‍යාපන පාඨමාලාවක් යන්නේ අකුරු ඇකඩමි එක හරහා. ඒකේ විෂයන් වලට සාමාන්‍ය පන්ති ගාස්තු වලට වඩා අඩු මුදලකට තමයි ඔයාලට අපි ඔන්ලයින් එක කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා ක්ලාස් එකකට ගියා නම් පන්ති ගාස්තු වැඩියෙන් ගෙවන්න වෙනවා. ඊට අමතරව බස් ගාස්තු යනවා දෙමාපියෝ ඔයාලා එක්කගෙන යන්නත් ඕන. බස් ගාස්තු ගෙවන්නත් ඕන, පන්ති ගාස්තු ගෙවන්නත් ඕන. ඒ සියල්ලෙන් දැන් ඔයාලට සාමාන්‍ය පන්ති ගාස්තුවක් විතරයි ගෙවන්න තියෙන්නේ. අපි ගිය මාසෙත් මේ මාසෙ දක්වාත් මේ මුදල් ගිය මාසෙ නොමිලේ ඉගැන්නුව ඔයාලට ඊට පස්සේ මේ මාසෙ සිට මුදල් ගන්නවා කියලා මම හිතන්නේ දැනුවත් කරලා ඇති. ඒ නිසා මුදල් ගෙවීම කරපු නැති දරුවෝ මුදල් ගෙවන්න අපි ඔන්ලයින් එක දිගටම කරන් යන නිසා. මොකද ඉදිරියේදී ඔයාලට මුදල් ගෙවපු අයට විතරයි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. පන්ති ගාස්තු කීයක් ගෙවනවද?
ගෙවපු අය කියන්න බලන්න. ඔව් රුපියල් 600ක් ඉතිහාස පන්තියේ මම හිතන්නේ කියලා ඇත්තේ රුපියල් 600ක්. ඒ නිසා මුදල් ගෙවීම කාර්ය කරාන මම හිතන්නේ ඔයාලට රුපියල් 600ක මුදලක් විතරයි ගෙවන්න තියෙන්නේ. ඒ රුපියල් 600 මුදල ගෙවලා ගෙදර ඉඳන් ඉගෙන ගන්න තියෙන්නේ. පේපර් මේ ඔක්කොම ඔයාලට ඔන්ලයින් එක හරහා ලබා දෙනවා. ඒ නිසා මේ මුදල් ගෙවීම කරලා දිගටම පන්තියේ රැඳී සිටින්න. මම 6 ඉතිහාස පොත් මේ 8 ඉතිහාස පොත ඉවර කරලා 8 ඉතිහාස පොත ඔයාලට ඉවර කරලා මේ ටයිම් එකෙන්ම මම භූගෝල විද්‍යාව පන්තියත් කරනවා. ඉතිහාස පන්තිය ඉවර වුණාට පස්සේ ඉතිහාස පාඩම් ටික ඉවර වුණාට පස්සේ භූගෝල විද්‍යාව ටිකත් අපි කරමු. නැතුව අමතර තව වෙලාවක් ගන්න ඕන නැහැ. අමතර පන්ති ගාස්තුවක් ගෙවන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපි මේ පාඩම් ටික කරලා භූගෝල විද්‍යාවත් කරගමු. දිගටම ඉතිහාස පන්තියේ රැඳී සිටීමට කැමැති දරුවෝ දෙමාපියන් දැනුවත් කරලා මුදල් ගෙවීමේ කාර්ය සිදු කරන්න. එතකොට ගෙදර ඉඳගෙන ඔයාලට හොඳින්ම අධ්‍යාපනය නිදහසේ ලබා ගන්න පුළුවන්. right. තුන්වෙනි එක ලියන්න පුතේ මාතෘකාව සොරවුව. තුන්වෙනි එක ලියන්න සොරවුව. ඒ යටතේ ලියන්න ඒ යටතේ ලියන්න වැවෙහි ජලය පිටතට ලබා ගැනීම සඳහා වැවෙහි ජලය පිටතට ලබා ගැනීම සඳහා වැවෙහි ජලය පිටතට ලබා ගැනීම සඳහා සකසා ඇති විවරය ඒ කියන්නේ සිදුර වැවෙහි ජලය පිටතට ලබා ගැනීම සඳහා සකසා ඇති විවරය ඒ කියන්නේ සිදුර සකසා ඇති විවරය එහෙම නැත්නම් සිදුර සොරවුවයි සකසා ඇති විවරය එහෙම නැත්නම් සිදුර සොරවුවයි එය කළුගල් වලින් සකසා ඇත කළුගල් වලින් සකසා ඇත කළුගල් වලින් සකසා ඇත ඒකටම ලියන්න ජලය පිටතට ගැනීමට
ජලය පිටතට ගැනීමට ජලය පිටතට ගැනීමට ගොඩ සොරවුවද ඒ කියන්නේ ටිකක් උඩින් තියෙන එක ගොඩ සොරවුවද වැවේ මඩ ඉවත් කිරීමට වැවේ මඩ ඉවත් කිරීමට පහලින් මඩ සොරවුවද මඩ ඉවත් කිරීමට පහලින් මඩ සොරවුවද සකසා ඇත මඩ සොරවුවද සකසා ඇත ඒ කියන්නේ පුතේ ජලය පිටතට ගන්නේ ගොඩ සොරවුවෙන් එහෙම නැත්නම් ජල සොරවුවෙන් ජලය පිටතට දෙනවා ගොඩ සොරවුවෙන් වැව කාලෙකට ඒකේ මඩ අයින් කරලා හිස් කරනවා. ඇයි සෝදගෙන ඇවිල්ලා මඩ රැඳිලා තියෙනවනේ. ඒ මඩ ටික ඔක්කොම අයින් කරන වැව හාරන්න ඕන. එතකොට අර මඩ අයින් කරන සොරවුව තියෙනවා යටින්. ඒකට කියනවා මඩ සොරවුව. ඒකේ වැව ඉහින එක. දැන් ගෙදර වතුර ටැංකිය ගමුකෝ. වතුර ටැංකියේ තියෙනුනේ අපි ගෙදරට පාවිච්චි කරන්න ගන්න වතුර බටේ ටිකක් උඩින් තියෙන්නේ. ගෙදරට වතුර පාවිච්චි කරන්න ගන්න බටේ තියෙන ටිකක් උඩින්. ඊටත් ටිකක් යටින් බටයක් දාලා තියෙනවා. ඒ ටැංකිය සෝදන්න. ටැංකියේ තියෙන අපවිත්‍ර දේවල් අයින් කරන්න. ඒක මඩ සොරවුව. ජලය පිරිසිදු කරලා වැවේ පුරව ගන්න නම් වැවේ තියෙන මඩ ටික අයින් කරන්න ඕන. වැව ඉහින්න ඕන සරලව කියනවනම්. වැව සුද්ධ කරන්න ඕන. එතනදී මඩ අයින් කරන්නේ අන්න අර මඩ සොරවුවෙන්. ඒතර සොරවුව කොටස් දෙකයි. ජල සොරවුව සහ මඩ සොරවුව. එහෙම නැත්නම් ගොඩ සොරවුව සහ මඩ සොරවුව කියලා. කොටස් දෙකක් තියෙනවා. හතරවෙනි එක ලියන්න ඇතුළු වාන නෑ හතරවෙනි එක බිසෝ කොටුව හතරවෙනි එක බිසෝ කොටුව බිසෝ කොටුව ඒ අර්ථ ලියන්න සොරවුවෙන් ජලය සොරවුවෙන් ජලය සොරවුවෙන් ජලය පිටතට ලබා දීම සොරවුවෙන් ජලය පිටතට ලබා දීම පිටතට ලබා දීම
පාලනය කිරීමට පාලනය කිරීමට පාලනය කිරීමට එනම් අඩු හෝ වැඩි කිරීමට එනම් අඩු හෝ වැඩි කිරීමට අඩු හෝ වැඩි කිරීමට බිසෝ කොටුව ඉදිකර ඇත බිසෝ කොටුව ඉදිකර ඇත බිසෝ කොටුව ඉදිකර ඇත එම බිසෝ කොටුව ඇතුළෙහි එම බිසෝ කොටුව ඇතුළෙහි එම බිසෝ කොටුව ඇතුළෙහි ඉහළ පහළ ගෙන යා හැකි ඉහළ පහළ ගෙන යා හැකි ඉහළ පහළ ගෙන යා හැකි පියන් පතකින් පියනකින් පියන් පතකින් පියන් පතකින් පියන් පතකින් ජලය පාලනය කරයි පියන් පතකින් ජලය පාලනය කරයි ජලය පාලනය කරයි ඒකට අපි කියනවා බිසෝ කොටුව කියලා ඊළඟට තියෙනවා ඇතුළු වාන ඊළඟට තියෙනවා ඇතුළු වාන වැවට ජලය ඇතුළු වාන යටතේ යන්න ඇතුළු වාන යටතේ යන්න වැවට ජලය
පිටතින් ලබා ගැනීමට වැවට ජලය පිටතින් ලබා ගැනීමට පිටතින් ලබා ගැනීමට මෙය ඉදිකර ඇත ඒකේ මැද තැනින් තැන වලවල් හදලා තියෙනවා ඒ රොන් මඩ එහෙම නවත්ත ගන්න. දැන් ඒක දිගේ වතුර පාරෙනකොට රොන් මඩක් තියෙනවනේ. ඒව නවත්ත ගන්න. ඒකේ මැද තැන් තැන් වල වලවලුත් හාරලා තියෙනවා. ඒතර මඩ ටික ඒවා රැඳෙනවා. ඊළඟට ලියන්න 6 පිටවාන. පිටවාන එතන ඉස්සරහින් ලියන්න වැවේ අතිරික්ත ජලය ඒ කියන්නේ වැඩි ජලය වැවේ අතිරික්ත ජලය එහෙම නැත්නම් වැඩි ජලය වැවේ අතිරික්ත ජලය එහෙම නැත්නම් වැඩි ජලය මේ මගින් පිට කරයි වැවේ අතිරික්ත ජලය එහෙම නැත්නම් වැඩි ජලය මේ මගින් පිට කරයි ඊළඟට තියෙනවා ඉස්වැටි කියන ඒවා ඉස්වැටි ඊළඟ එක වැවෙහි ඉහළ ප්‍රදේශයේ සිට සෝදාගෙන එන කොළරොඩු රොන් මඩ කොළරොඩු
රොන් මඩ නතර කර ගැනීමට මෙය පස්වැටි ලෙස සකසා ඇත. නතර කර ගැනීමට මෙය පස්වැටි ලෙස සකසා ඇත. පස්වැටි ලෙස සකසා ඇත. පස්වැටි ලෙස සකසා ඇත. ඊළඟ එක වාරි ඇල. අටවෙනි එක වාරි ඇල. වාරි ඇල. ඒ ඉස්සරහින් ලියන්න. සොරව්වෙන් පිට කරන ජලය සොරව්වෙන් පිට කරන ජලය වගාබිම් වලට ගෙන යාම සඳහා වාරි ඇල ඉදිකර ඇත. හරි නේද? ඔන්න අදට ඉවරයි. අදට පන්තිය අවසానයි. අපි ලබන සතියේ කතා කරමු ඉතුරු කොටස් ටික. පොත් සොයාගත්තේ නැති අය පොත් සොයාගන්න. පන්තියට දිගටම රැඳී සිටින්න. අවශ්‍ය අය මුදල් ගෙවන්න අවශ්‍ය වෙයි. ඒ නිසා දෙමාපියන් දැනුවත් කරලා මුදල් ගෙවීම කරලා අපි ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙමු. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.